समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමේ භික්ඛවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා අපරා පරංගමනාය සංවත්තන්ති කතමේ සත්ථ සති සම්බොජ්ජංගෝ ධම්මවිචය සම්බොජ්ජංගෝ විරිය සම්බොජ්ජංගෝ පීති සම්බොජ්ජංගෝ පස්සද්ධි සම්බොජ්ජංගෝ සමාධි සම්බොජ්ජංගෝ උපේක්ඛා සම්බොජ්ජංගෝ ඉමේ කෝ භික්ඛවේ සත්ත බොජ්ජංගා භාවිතා බහුලී කතා අපාරා පාරංගමනාය සංවත්තන්ති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වතුනි පින්වතුන් අද දවසෙත් මේ සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට පින්වතුනි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කරවා ගන්නට ඔබත් ශ්‍රවණය කරලා ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ඊටාම කෘතගුණ පූර්වක පින්කමක් සිද්ධ කරන බව සිහිපත් වෙලා තියෙනවා. මීට වසර 24කට පෙර අප අතරින් විය වූ වින්ද්‍යා හේරත් මෙනවියට Tamanගේ පාසල් කාලේ මිතුරියන් විසින් ඇගේ සහෝදරියන් විසින් එකතු වී කරන පින්කමක් ලෙස අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව පින්තුල සිද්ධ කරනවා. ප්‍රාර්ථනා කරගමු ඇයට මේ ගෝර කටුක සංසාර ජීවිතයේදී කල්යාණ මිත්‍ර සේවනයේ ලැබෙන්නම උතුම් ධර්මාබෝධය ලැබෙන්නම මේ කුසල ශක්තිය ඒකාන්ත හේතුවක් පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. පින්වතුනි ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව මා බොහෝ විට ධර්ම දේශනාවන් වලට මාතෘකා නොකරපු ගාථාවක්. ඒ තමයි සප්ත බොජ්ජංග පිළිබඳව කියවෙන යම්කිසි ගාථා පාඨයක්. පින්වත්නි දැන් මේ පින්වතුලා ධර්මයේ යම්තම් දුරට හෝ හැසිරෙන පින්වතුලා විදිහට දැන් මේ සසර භයානකයි මේකෙන් ඈතර වෙන්න ඕනි මේ දේවල් ඔක්කොම දන්නවා. යන්තම් හරි දන්නව ඇති සමහරක් විට. නමුත් මේවා ඔක්කොම දැනගත්තත් ජීවිතේ සමහරක් වෙලාවට ගැටලු වෙනකොට ජීවිතේ දැන් අපි මේ ඔක්කොම දැනගත්තත් අපිට අර 100%ක්ම සාර්ථක පසුබිමක් මේකට වැටෙන්නේ හරි අඩුවෙන්. ඒකට ඒක තමයි ජීවිතේ හැටි. එතකොට ඒ 100%ක්ම පසුබිමක් සුවපත් කරගෙන නිවන් දකිනවා කියන එක වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් 100%ක් සාර්ථක පසුබිමක් තියෙනවා නම් අපි අයි නිවන් දකින්නේ. පොලිනික හිතන්නේ මට හොඳ ප්ලැට්ෆෝම් එකක් තියෙනවා නම් ස්වාමියා හොඳම නම් දරුවෝ හොඳම නම් ගෙවල් දොරවල් හොඳම නම් යාන වාහන හොඳම නම් මොකටද අපි නිවන් දකින්නේ?
වයසට යනවා, ලෙඩ වෙනවා ඒ තුනට. ඒ තුනට නිවන් දැක්කත් ඇත්තටම ඔබට එහෙනම් ওই ගිහි ජීවිතේ බැඳීමට කවදාවත් එත තියන්න වෙන්නේ නැහැ. නමුත් අපිට තියෙන සම්පත් උපයෝගී කරගෙන මේ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන පිංගුතුල්ලා විසින් හොඳට සිහි තබා ගත යුතුයි පිංගුතුනි, මේ ජීවිතයේ සමහරක් දේවල් තියෙනවා ඵලයට බෙහෙත් කරලා වැඩක් නැති. තේරුණාද මම මේ කියන එක? දැන් කෙනෙක්ට අන්නාසි කෑවහම ඕක ඇලර්ජික් වෙලා කසන්න ගන්නවා කියලා හිතමුකෝ. එතකොට හොඳම දේ කසන එකට ක්‍රීම් එකක් හොයාගන්න එකද අන්නාසි නොකා ඉන්න එකද? ඔයගොල්ලෝ මොකද කරන්නේ? තියෙන අර මොන කමටද? කන්න ආස කමට ගෙඩි දැම්මත් කමක් නැහැ අන්නාසි කාලා කියලා අන්නාසි ටිකක් කාලා කස ඉන්නවා. හැබැයි ප්‍රඥාවන්තයෙක් කල්පනා කරොත් මට මේ පේන්න තියෙන සමස්ත ප්‍රතිඵලයට පහර ගහනවට වඩා උදාහරණයක් අපි හිතමු මංගාව දැන් පැවිදි වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. අපි හිතමුකෝ මේ ස්වාමීන් වහන්සේලා අතර කවුරු හරි කෙනෙක් ඊටාම ඉක්මනට කේන්ති ගන්න කෙනෙක් ඉන්නවා. එතකොට ඒක සමහරක් විට අනිත් ස්වාමීන් වහන්සේලාගේ පැවැත්මට එක්තරා විදිහකට හානියක් තියෙන නිසා අපි ගුරුවරයෙක් විදියට උන්වහන්සේට බෙහෙත් කරද්දී බෙහෙත් කරන්න එපයි. තරහ යනවා කියන්නේ අසනීපයක් ඇත්තටම. නැද්ද? ඔයගලන්ට අසනීපේ තියෙනවද? බොහෝ විට ඇති. ඒක අසනීපයක්. ඒ අසනීපයට බෙහෙත් කරන්න යද්දී අපි බොහෝ විට කල්පනා කරනවා මේ උන්වහන්සේගේ හිත නොතලා උන්වහන්සේව අපහසුතාවයට පත් නොකර උන්වහන්සේට ඔයි කියන ජීවිත අපහසුව නොදී ඵලයට නෙමෙයි කියන්නේ තරහට බෙහෙත් කරන්න නෙමෙයි තරහ යන හේතුවට බෙහෙත් කරොත් පැහැදිලිද මම මේ කියන්නේ? ඒ වගේ මේ ජීවිතේ දැන් මගේ පින්වතුන්ලා සංසාරේ දුකයි භාවනා කරනවා, භාවනා වැඩසටහන් වලට යනවා, ධර්ම ශ්‍රවණය කරනවා, බණ පොත්පත් කියවනවා, පින්කම් කරනවා, මේ හැම එකක් එක්කම නමුත් ඔබට සංසාරේ හිර වෙන්න වෙලා නම් තාමත් ඒ හිර වෙන්න වෙන හේතුව තමයි අර සංසාරයට ඇලිලා තියෙන ස්වභාවය. එනි ජීවිතයට ඇලිලා තියෙන ගතිය ජීවිතයත් එක්ක ගැට ගැහිලා අන්තෝ ජටා කිව්වනේ නේ අතුලාන්තයට ගැට ගැහිලා තියෙන ගැටේ තද වැඩි උඩින් දිහා ගන්න තරම් මේකට ඔබ විසින් කළ යුත්තේ යම් කිසි භාවනාවක් ළඟට අරගෙන හොඳට අහගන්න මේ ලෝකෙත් එක්ක පැටලෙන්න යන්න එපා. ඒ ලෝකේ නිවැරදි කරන්න අපිට බෑ. පුළුවන් නම් කවදාවත් බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න කියන්නේ නැහැ ලෝකෙ නිවැරදි කරන ක්‍රමවේදයක් දේශනා කරනවා මිසක්. හැබැයි ධාර්මික රාජ්‍ය පාලනය ස්ථීරසාර සැනසීමක් ජීවිතයට ලැබෙන්නේ නැහැ. ඕකයි කතාව. පැහැදිලිද මම මේ කියන්නේ? ඒතර අප විසින් කල යුත්තේ මම මේ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති ආමුදුරෝ මේ මොනවා කියනවද මන් දන්නේ එක වෙලාවකට පැත්තට කියන එක වෙලාවට එහෙම නෙමෙයි. නිවන ගැන කතා කරද්දී නිවන ගැන අපිට කතා කරන්න වෙනවා. අපිට කවදාවත් ලෝකේ නිවැරදි කරන්න බැරි නිසා අපි කල යුත්තේ අපේ හිත සකස් කර ගැනීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකේ නිවැරදි කරන්නද අපේ හිත සකස් කරගන්නද? කොහොමද කිව්වේ සබ්බ පාපස්ස කරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. කොහොමද කිව්වේ? ස්වකීය චිත්තය සචිත්ත කිව්වේ ස්ව චිත්තය දමනය කර ගැනීමේ තන් බුද්ධාන ශාසන. අන්න ඒක තමයි හිත දමනය කරගන්න කිව්වේ. බලන්නකො හිත ගැන කොච්චර දේශනා තියෙනවද කියලා. දිසෝ දිසං යං තං කෛරා වේරි වාපන වේරිනං මිච්ඡාපන හිතං චිත්තං. ඒ කියන්නේ පාපියෝ නම් තතෝ කරේ කිව්වා. වැරදියට පීඨවාගත්තු හිත මිනිස්සයාට ගෙනල්ලා දෙන්නේ ඊටාම නරක විපාකයක්. දැන් බලන්න නරක platform එකක ඉපදීමද ප්‍රශ්නේ නරකට පීඨවාගත්ත හිතද ප්‍රශ්නේ. හොඳට කල්පනා කරන්න මේ දේශනාව. ඊට තව තියෙනවා සුදුද්ද සංසුනීපුණං යත්ත කාම නිපාතන චිත්තං රක්කේත මේතා. නුවණැත්ත රකින්නේ මොකද්ද? සිත. චිත්තං රක්කේත. මේදාවි කියන්නේ පඬිතයාට. නුවණැත්තා රකින්නේ Tamanගේ හිතයි. තව බලන්න කොච්චර තියෙනවද කියලා. චිත්තේන නීයති ලෝකෝ. චිත්තේන පරිකස්සති. චිත්තස්ස එක ධම්මස්ස සබ්බේව වසමන්නෝ. මේ හිත කියන එකම ධර්මයට සත්වයා වසංගයට ගිහිල්ලාද නැද්ද? ගිහිල්ලා. තවත් තියෙනවා ලහු පරිවත්තම් බික්කවේ චිත්තං. මේ සිත වහම පෙරලෙන සුළු. ඒ නිසා ලී වඩුවෙක් තමන්ගේ ලීයෙන් කැටයන් කපනවා වගේ මැටි වැඩ කරන කෙනෙක් තමන්ගේ මැටි කර්මාන්තයේ තමන්ගේ මැටි ගෘහ භාණ්ඩ හදනවා වගේ භික්ෂුව කල යුත්තේ
සිත දමනය කර ගැනීමයි. ඔබ විසින් කළ යුත්තේ මොකක්ද එහෙනම්? මේ ශාසනය ඔබට යමක් කළ යුතු නම් ඔබ විසින් කළ යුත්තේ කුමක්ද? තමන්ගේ සිත දමනය කරනවා විනා වෙනත් පිහිටක් නම් ලෝකේ හොයන්න එපා පින්වතුනි. ඔන්න අර රතන සූත්‍රයේ තියෙන ගාතාව. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ. යතින්ද කීලෝ හරියට යතා ඉන්ද කීලෝ කිව්වා. යම්සේද ඉන්ද්‍ර කීලයක්. ඉන්ද්‍ර කීලයක් කියන්නේ ඉස්සර නුවරවල් ඉස්සරහා හිටවල තියෙන ලොකු කණුවක්. අර ඔයගොල්ලෝ දැකලා ඇති. ධර්මාශෝක රජතුමාගේ මේ ලාංඡනෙත් එක්ක ලොකු ටැම් හිටවල තියෙන ආන් ඒ වගේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා. පටවියේ පොළවේ හිටවපු. ඒක මේ මහ පොළොවට අඩි ගාණක් බස්සලා හිටවන්නේ. චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ. චතුබ්බි වාතේබි. හතර දෙසින් හමන හුළඟට අසම්පකම්පියෝ. කම්පණය වෙනවද මේක? කම්පණය වෙන්නේ. තතූපමං සප්පුරිසං වදාමි. සත්පුරුෂ මහරහත් උතුමන් වහන්සේලා අන්න ඒ වගේ. ඒ වගේ පිංගුතුනි උන්වහන්සේලා කවදාවත් කම්පණයටපත් වෙන්නේ නැහැ. තව ඔයගොල්ලන් චිත්තං යස්සන කම්පති. අහලා තියෙනවද? අශෝකං විරජං කේම. ඒතම් මංගල මුත්තම. එහෙනම් බුදුදහම සම්පූර්ණයෙන්ම කුමක් සකස් කිරීමටද? අද ඔයගොල්ලෝ හැමතිස්සෙම හදන්නේ හිත සකස් කරන්නද ලෝකේ සකස් කරන්නද? හොඳට කල්පනා කරන්න. ඇතැම් ප්‍රශ්නවලදී සහ ජීවිතේ ජීවත් වෙද්දී ඔබ ඔය පින්තුල හැමතිස්සෙම try කරන්නේ අභ්‍යන්තරය සකස් කරගන්නද බාහිරය සකස් කරන්න? ඔබට කවදාවත් දිනන්න පුළුවන් නේද? කිසිම දවසක දිනන්න බෑ. හැමදාම ඔය බාහිරෙත් එක්ක රණ්ඩු වෙලා පරාජිතය වගේ මැරෙන්න වෙනවා. ඇයි? පිළිතුරු මේ ලෝකේ එහෙම හදන්න පුළුවන් එකක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම දැන් කිඹුලෙකුත් කොටේකුත් ඉද්දී අපි කිඹුලගේ කරේ නෙමෙයි එල්ලෙන්නේ මොකේද? කොටේ. හැබැයි කොටේ කියන්නේ නැවක් නෙමෙයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒතර ඕක් පිංගුතුල විවාහ වෙලා ඉන්න ස්වාමියා හොඳ කෙනෙක් වෙන්න ඇති. ඒ කිඹුලයි කොටේ අතර අපි කවුද තෝරගත්තේ? කොටේ තෝරගත්තා. හැබැයි එයා නැවක්ම කියලා කාටද කියන්න පුළුවන්? එතකොට අපි මේ බාහිරෙත් එක්ක ඔට්ටු වෙන්න හදන අපේ ජීවිත පිංගුතුනි ඔබ හරිම මට ඔබ ගැන ලොකු අනුකම්පාවක් තියෙනවා. මොකද ඔබව මට පේන්නේ මිරිඟුවක් පස්සේ දුවන මුව පැටවු වගේ. දැන් මිරිඟුවක් පස්සේ මුව දුවනකොට මොකද වෙන්නේ? මුවා හිතන්නේම ඒකේ වතුර තියෙනවා කියලානේ. මුවා මහා හයියෙන් මිරිඟුව පස්සෙන් දුවනකොට මම මුවා වල්ලලා දෙකක් ගහලා දුවන්න එපා වැඩක් නැහැ කියන මුවා ඒත් මොකද කරන්නේ? ඒ තමයි මුව මානසිකත්වය. يعني තිරිසන් මනස. ඔයගලන්ට මම දැන් කියනවා පින්වතුනි බාහිරට දුවන්න එපා සිත රකින්න. ඔයගොල්ලෝ මොකද කරන්නේ යන්නේ? මුවා මිරිඟුවට දුවනවා වගේ ඔයගොල්ලෝ බාහිරේම හදන්න ජීවිතේ කැප. يعني අපිට ඒක දැන් පුරුදු වෙලා. ඒ නිසා ඔබ විසින් කළ යුත්තේ මොකක් හරි භාවනාවක් ලං කරගෙන අන්නේ භාවනාවෙන් Tamanගේ හිත සකස් කරගන්නයි ඕනේ. ඒ හිත සකස් කරද්දී සප්ත බොජ්ජංග කියලා එකක් තියෙනවා. අන්නේ සප්තාකාරී බොජ්ජංග වැඩෙන විදිහට. එහෙමයි නිකම්ම මේ ඔය ආතප්පාතක් නැතුව භාවනා කරන්න ඕනේ. ඉතින් භාවනා කියලා ලෝකේ එක එක දේවල් තියෙනවානේ. විචූරණ විවිධ විකෘති එක එක ඒවා තියෙනවා. හැබැයි යම්කිසි භාවනාවක් වඩනකොට එයාගා වැඩෙන්න ඕනි බොජ්ජංග 7ක් තියෙනවා. හැම කර්මස්ථානාචාර්යවරයෙක්ගෙම භාවනාවක් ඉගෙන ගද්දී හොඳට බලන්න. ඔන්න ගුරුවරයෙක් හොයාගන්න ඕන ක්‍රමවේද. මට මේ දෙන භාවනාව ඇතුලේ බොජ්ජංග ධර්මයන් වැඩෙනවද කියලා. ඇයි? බොජ්ජංග වැඩෙන විදිහට වඩන ආනාපාන සතිය අට්ටික සංඥා වැනි සියලුම භාවනාවන් මහත්ඵලා හෝති මහානිසංසා. මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරණන් වහන්සේ දේශනා කළේ. මොනවාද අපි මේ බොජ්ජංග කියලා බලමු ඔක්කොම කලින් ඕවා දැනගෙන ඉන්න එපා. දැන් ඔයගොල්ලෝ දන්නවද බොජ්ජංග කියන්නේ මොනවද කියලා? අනවාන කොච්චර භයානකද කියලා ඕකට කියන්නේ මන්තරය නොදැන ණය නටවන්න ගියාට වඩා භයානකයි ඕක. ඔයගොල්ලෝ භාවනා කරන අය බොජ්ජංග ගැන දන්නේ නැතුව නම් ওই භාවනාව කරන්නේ හාමුදුර අපිට කියලා දෙන්න එපේ නැද්ද අපි දැන. සවින්නාසේ අපිට කියලා දෙන්න එපේ අපි කොහොමද දැනගන්නේ ඕවා? ඇත්ත ඒකනේ මේ කියලා දෙන්නේ. හැබැයි අඩුම ඒ වගේ එකක්වත් දැනගන්න නැතුව නම් භාවනා කරන්නේ ඒක හරියට මන්තරය නොදැන ණය නටවනවා වගේ භයානක වැඩ. මන්තරය දැනගෙනයි ණය නටවන්න ඕනේ. නැත්තම් කොයි වෙලේ දෂ්ට කරයිද කියලා කියන්න පුළුවන් කමක් නෑ.
අපි බලමු මේකෙන් එක බොජ්ජංග මොනවද කියලා. ඔයගොල්ලෝ මෙච්චර කාලයක් වඩපු භාවනාවල ඔන්නේ බොජ්ජංග පිළිබඳව වර්ධනයක් ඇති වෙලාද දැනුවත් හරි නොදැනුවත් හරි කියලා බලන්න. පළවෙනි එක සති සම්බොජ්ජංගය අහලා තියෙනවද? සති සම්බොජ්ජංගය සති කියන්නේ මොකටද? සිහියට කියන නම. සති කියන්නේ සිහියට කියන නමක්. ඒක හැබැයි ওই පෘථග්ජන ලෝකයේ ඕගොල්ලෝ පාවිච්චි කරන සිහිය නෙමෙයි. ඒක නිකන් සිංහලෙන් දැන් සති කියන එක සිංහලට පෙරලවද්දි සිහිය තමයි. හැබැයි අපි සිහිය කියලා පාවිච්චි කරන එක නෙමෙයි මේ කියන්නේ. දැන් උදාහරණයක් රත්තරන් වලට කැරට් වලින් වයින්නවා කිව්වට මම ඔයගලන්ට කිව්වොත් කැරට් 24ක රත්තරන් දෙන්න කියලා ඕගොල්ලෝ ගෙදර කුස්සිය වෙන කැරට් වලින් දුන්නොත් මට අනිත් වගේ ඒකෙ මිම්ම ඔයගොල්ලෝ හිතන එක නෙමෙයි. සිත සිහිය කියලා කියන්නේ සරණං සති කියලා කියනවා. සිහි කිරීම සිහියයි. පාප පක්ෂයට හිත ඇදගෙන වැටෙන්න නොදී. ඔන්න බලන්න. පව් පක්ෂයට හිත ඇදගෙන වැටෙන්න නොදී කුසල පක්ෂයේ හිත පිහිටවලා යම් කිසි සිහියක් ඔබව නිවනට එක්කන් යනවාද? දැන් ඔයගොල්ලෝ කරේ තියෙන රත්තරන් මාලේ ගැන 100න් හිටියයි කියලා කියන්නේ නිවන් යන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතනකො ධම්මවිජ්ජ සායදාසේ ඔයගොල්ලෝ ගෙදර බණකට එනවා. ඇවිල්ලා 100 ගැන බණක් කියලා ෆෝන් එක අමතක වෙලා යනවා. ඔයගොල්ලෝ මොකක් කියයිද? ආන්දරවන්ට 100 නෑනේ. මාළුකොට අපිට නම් කිව්වේ 100 පවත්තන්න කියලා. හරි ලස්සන වැඩක් වෙලා තියෙනවා. එක ආමුදුරු කෙනෙක් බණක් කියකින් ඉන්න අතරතුර මම කියන්නේ මෙව කළා කෝප්පයක් අරගෙන දැන් මේක ගන්නකොට 100න් ගන්න ඕනි කියලා මෙහෙම ගත්තා. ගන්නකොට කෝප්පේ වැටුණලු. ආන්න බලන්නකො 100 නැති වුණා කිව්වලු. මේ සිහිය කියලා කියන්නේ ඕගොල්ලෝ ජීවත් වෙන එදිනෙදා සිහිය නෙමෙයි. මේක වැරදි. ගොඩාක් ස්වාමීන් වහන්සේලා අද සති කියන මේක අරගෙන ඇද්ද කියන්නේ ඒ මූමන්ට් එකේ සිහියෙන් ඉන්න මේ වෙලාවේ යනවා යන සිහියෙන් ඉන්න කනවා යන සිහියෙන් කන සිහියෙන් හිටියා කියලා නිවන් දකින්න බෑ. දැන් මුළු ලංකාව වටේම මේක රැල්ලක් වෙලානේ සති නිමිත්ත කිය. සිහිය පිහිටුවා පිටුතුනි මේක ලොකු අපරාධයක් මේ ශාසනයට වෙන. ඒ කියන්නේ හරය තියනකොට පොතු වලින් කැඳ හදාගෙන බොනවා වගේ වැඩක් මේ කරන්න. කඩල තියනකොට ඇයි පොතු වලින් කැඳ හදන් අපේ වචන එළියට යන්නේ එක මෙහෙම කෝණ එකක් ඇතුලේ. ඒ නිසා මේ සමස්ත ලංකාවම එකවර ආවරණය කරන්න අපට බෑ. නමුත් මොකක් හෝ කර්මයකට අද සිහිය කියලා මුළු ලංකාව ලෝකයේ ඇතුළෙම මොකක්දෝ වෙන එකක් ටච් කරගෙන යනවා. නමුත් සිහිය කියන්නේ ඒකට නෙමෙයි. මෙන්න මේ වචනේ මතක තියාගන්න. සති කියන එකට සිංහල වචනය නිර්වාණයට උපකාරී වෙන සිහිය. මාර්ගයට උපකාරී වෙන සිහිය. නිවන් දකින්න උපකාරී වෙන සිහියක් ඔබ ගා වැඩෙන්න ඕන. බෝංචි කපනකොට බෝංචි කපනවා, පීය ඉස්සරහට දැම්මා, පස්සට දැම්මා, කැපුවා. දැන් නිවන් යන්න පුළුවන්. නිවන් නෙමෙයි බෝංචි වල පණුවෙක් වෙලා උපදී. කාය වේදනා චිත්ත ධම්ම. නැත්තම් පංච උපාදානස්කන්ධයමයි මේ. කාය කියන තැනදී රූප, වේදනා කියන තැනදී වේදනා චෛතසිකය, චිත්ත කියන තැනදී විඥානීය, ධම්ම කියන තැනදී සසුවේ. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර ධර්මතා කෙරෙහි පිටුතුනි අපිට මේ ලෝකේ ඔච්චරයි අරමුණු වෙන. කාය කියලා අපිට මේ රූපේ අරමුණු වෙනවා. චිත්ත කියලා සිත කොටාසයක් වෙනවා. වේදනා කොටාසයක් වෙනවා. ධම්මාරම්මන වශයෙන් අරමුණු වෙන කොටාසයක් වෙනවා. ඔච්චරයි. ඔන්න ඔය කාය වේදනා චිත්ත ධම්ම කියන ඒවත් එක්ක අකුසල පක්ෂයට නොවැටි. කුසල පක්ෂයේ පිහිටවා ගන්නට යම් කිසි සිහියක් උදව් කරනවා නම් අන්න ඒ සිහියට කියනවා සති සම්බොජ්ජංගය කියලා. ගැඹුරුයි. තේරෙනවද මේක ගැඹුරුයි. මේක සිහියෙන් අහන්න. ඒ කියන්නේ දැන් අපිට රූපයක් පේනවා මෙහෙම. රූපයක් පේනකොට අපි ඒ රූපය ගැන මානසිකාරයක් කරනවානේ. ඕක රූපය පිළිබඳව මානසිකාරය කරන්න පුළුවන් දෙආකාරයක් තියෙනවා. එකක් ෂෝක් රූපයක් සුවයි, සුන්දරයි, මధుරයි, ගෙදර එක්කන් යන්න තියෙනවා නම්, වැළඳ ගන්න තියෙනවා නම්, විවාහ වෙන්න ඒ මානසිකාරය.
එතකොට ඒත් සිහියෙන්ම ඒක කරත් ඒකෙදි වැඩෙන්නේ අකුසලයේද කුසලයේද? ඒ රාගය වැඩෙනවනේ අකුසලයේ වැඩෙනවා. හැබැයි මෙහෙම මනසිකාර්ය කරනවා. උද්දං පාදතලා ධෝකේ සමත්තකා තච පරියන්තම් පුරා නානප්පකාරස් අසුචිනෝ පච්චකිත ඇටසැකිලි කුණු ගොඩවල් කියලා කල්පනා කරනවා. දැන් කරනකොට රාගයේද වැඩෙන්නේ විරාගයේද? විරාගය වැඩෙනවා. අන්නේ විරාගය වැඩෙනකොට අර රූපය පිළිබඳව ඔබට තේරෙනව නේද සිහියක්? ඒ සිහිය නිසා හිත වැටෙන්නේ පාප පක්ෂයකටද කුසල් පක්ෂයකටද? ඇලීමටද ගියේ නොඇලීමටද ගියේ? ලෝභයටද ගියේ අලෝභයටද ගියේ? අලෝභයට. අන්න බලන්න. දැන් දැක්කද? භාවනාවක් ලං කරගෙන වඩද්දී ඒ වැඩිම නිසා අපිට කාය වේදනා චිත්ත ධම්ම කෙරෙහි ඇලීම නෙමෙයි නොඇලීම සකස් වෙන්නේ. රාගය නෙමෙයි විරාගය සකස් වෙන්නේ. අල්ලා ගැනීම නෙමෙයි අතහැරීම සකස් වෙන්නේ. අන්න ඒකට කියනවා සති සම්බොජ්ජංගය කියලා. සිහිය. මොකට උපකාරී වෙන සිහියද? නිවනට උදව් වෙන නිවනට උපකාරී වෙන සිහිය. එතකොට ඒක තමන්ගේ බඩුවක් අමතක කරලා දාලා එන අසහිය නෙමෙයි. ඒකට කියන්නේ මෙමරි ලොස් කියලා. මතකය අමතක වුණා කියලා. සිහිය කියන්නේ දැන් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. එක්තරා විදිහකට ඔබ මගින් ඇහුවොත් එහෙම දැන් අර ෆෝන් එකේ සිද්ධිය ගන්නකො මම බණ ගෙදර ඇවිල්ලා ෆෝන් එක දාලා ගියා. ඔයගොල්ලෝ මම හාමුදුරුවන්ටත් සිහිය නෑනේ. මට තියෙන ඔකට දෙන්න උත්තරය. අපි ඔය යකඩ ගොඩවල් ගැන සිහිය තියාගෙන ඉන්න අය නෙමෙයි. අපි කාය වේදනා චිත්ත ධම්ම ගැන සිහිය තියාගෙන ඉන්න ඔය යකඩ ගොඩවල් අපිට ගානක්වත් නෑ. කොහොමද උත්තරේ? අන්න ඒ වගේ ඒක තමයි පාප පක්ෂයට නොවට්ටා කුසල පක්ෂයේ හිත පිහිටවන නිර්වාණයට උපකාරී වෙන යම් සිහියක් තියෙනවා. දැන් බලන්නකෝ එහෙම සිහියවල් ලෝකයේ අඩුයිද වැඩිද? ඊටාම අඩුයි. කීයෙන් කී දෙනෙක්ට ඒ සිහිය පිහිටවාගෙන ඉන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක වෙන්නේ පිංගුතුනි භාවනාවකින්මයි. ඔය අට්ටික සංඥාව, සුභ සංඥාව, ඔය වගේ භාවනාවක් ගත්තාම කායානුපස්සනාවක් වැඩෙනවා. එතකොට ඒ කය පිළිබඳව තියෙන සිහිය නිසා හිත පොදුම විදියට පරිස්සම් වෙනවා. ඕක තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඊළඟ එකට කියන්නේ ධම්ම විචය සම්බොජ්ජංගය. ධම්ම විජය නෙමෙයි. ධම්ම විචය ඡයන්න. ජයන්නත් දෙන් කියන්නේ. විචය ඡයන්න. ධම්ම විචය සම්බොජ්ජංගය කියන්නේ මොකක්ද කියලාවත් දන්නවද බලන්න. නිකම්ම හිතන්න. ඔයගොල්ලෝ දන්නවද කියලා? පින්තුනි ධම්ම විචය සම්බොජ්ජංගය කියන්නේ ධම්ම විචය කියන්නේ තියුණු නුවණට කියන නමක්. සූක්ෂම තියුණු නුවණකට කියන නමක් තමයි ධම්ම විචය කියන්නේ. ධම්ම විජය නෙමෙයි හරිද? ධම්ම විචය. මේ සූක්ෂම නුවණ කවර ආකාර එකක්ද කියනවා නම් සත්ත්ව පුද්ගල සංඥාව කඩලා. දැන් අපිට ඔයගලන්ට මාව බැලුවාම කෙලින්ම පේන්නේ එහෙම කෙනෙක් ස්වාමින්වහන්සේ බණ කියනවා වගේනේ. ඔය සත්ව සංඥාව කඩලා ඕක විදර්ශනා ඥාණයෙන් ස්කන්ධ ධාතු ආයතන පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් සූක්ෂමව දකින්න පුළුවන් නම් සමූහ ගණය කඩලා සන්තති ගණය කඩලා කෘත්‍ය ගණය කඩලා ආරම්මන ගණය කඩලා දැන් ඔයගොල්ලෝ අට්ටික සංඥා වඩනවා කියලා හිතයි. හොද්දට වර්ධනය කරලා නම් මෙතනට ආවේ. ඔයගොල්ලන්ට මේ වටපිට බලද්දි මොකක් මතක් වෙන්න ඕනේද? මේ උන්දල ඔක්කොලම ඉඳන් හිටියට ඇතුලේ තියෙන්නේ ඇටසැකිලි. ඇටසැකිලි ගොඩවල් නටන නාඩගමක තරමක්. ඔව් දැන් එහෙම හිතේනවා වින්දුතරි. මම ඉතින් කියන්නේ නැහැ. නිකමට හිතන්නකෝ. ඔයගොල්ලෝ අපිට කොණ්ඩේ දැන් කවුරු තඹ කරලා නැති නිසා මගේ කොණ්ඩේ අපිට කොණ්ඩේ මෙහෙම කලර් කරලා තියෙනවා රතු පාටින්, නිල් පාටින් මෙහෙම. ඔයගලන්ට හිතේ මම මේ උදාහරණයක් කියන්නේ හරිද? ඔයගොල්ලෝ ඔයගලගේ කොණ්ඩේ දිහා බලන්න එපා. ඔයගොල්ලෝ නිකන් හිතන්න. ඕගලන්ව අපිට කොහොම පෙයිද කියලා. ඇටසැකිල්ලකට කොණ්ඩ අලෝලා බලන්න මනසින්. ඒ විදිහටම පේනවා. ඇටසැකිල්ලක් උඩට කොළ පාට, රතු පාට, නිල් පාට, දම් පාට කොණ්ඩ අලෝලා කියලා පෙයි. එච්චරයි. අන්න ධම්මවිජය ස්වාමීන් වහන්සේ දිහා බලනකොට ඕගොල්ලොන්ට දැන් වර්ධනය වෙච්ච භාවනාවක් තියෙනවා නම් අට්ටි කියන ඇට කියන මේ දත් ටික දකින්නකොට
මේ ඇඟිලි පුරුකු ටික දකින්නකොට මෙහෙම අත දික් කරනකොට මේ පුරුක් ටික පිළිබඳව ඔබට ඥානිය තියෙනවනේ. ඔබ ඒක ඇසුරු කරා නම් කාලයක් තිස්සේ. ඔබට ඒකාන්තයෙන් මම මෙහෙම අත දික් කරනකොටත් ඔබට පේනවා මේ ඇටසැකිලි ටික ක්‍රියාත්මක වෙන්නේ නැහැටි. අන්න සත්ව සංඥාව කඩලා සූක්ෂම වූ විදර්ශනා ඥානියකට හිත බැහැගත්තා. දැක්කද මම මේ කියන එක? ඒතකොට එතනින් අට්ටි කියන තැනින් නවතින්නෙත් නැහැ. ඇටසැකිලිත් දැන් ඕගොල්ලෝ හොඳට ඇටසැකිල්ලක් අරගෙන බැලුවොත් මම මේක කියන්නේ මේ මට මතක් වෙච්ච එක නිසා ඇටසැකිල්ලක් අරගෙන බැලුවොත් ඔය සාමාන්‍ය ඇටසැකිලි තියෙනෝනේ ආරණ්‍ය වල එහෙම තියෙනවා. ඒව පිටුතුනි මේ කොකු දාලා එල්ලලා තමයි තියෙන්නේ. ඇයි? කියන්නේ මේ ඇට කට්ටත් එකක් නෙමෙයි. කොටස් වල එකතුවක් තමයි ඇට කට්ටක. එතකොට ඇත්තටම ඇට කට්ට කියලා හේකුත් තියනවාද? ඇට සැකිල්ල කියලා හේකුත් නෑ. සැකිල්ල කියන වචනේම තියෙනවා ඇට වලින් හැදිච්ච සැකිල්ල. චූටි මේ ඇට කෑල්ල වෙනයි, මේ ඇට කෑල්ල වෙනයි, මේ ඇට කෑල්ල වෙනයි, මෙතන වෙනයි, දත වෙනයි, කට වෙනයි, යටි හක්ක වෙනයි, උග හක්ක වෙනයි. ඔළුවේ තියෙනවා පාර්ට්ස් මෙහෙම. පපුවේ තියෙනවා වෙනම මෙහෙම කූඩුවක් වගේ එකක්. අත් ගත්තාම මෙතන ඉඳන් මෙතනට එක මස් කට්ටක් වගේ, මෙතන ඉඳන් මෙතනට එක මස් කට්ටක්, මෙතන ඉඳන් මෙතනට කටු, මෙතනින් ඇතුලෙන් කටු, මෙතනින් මෙතනට ඔය අකු ධාතු අරව මේව කියලා කියන්නේ. ඔක්කොම කටු තමයි. ඒවත් කෑලි සෙපරේට් කරලා දකින්න ඊටත් විදර්ශනාවට යනවා. ඊටත් විදර්ශනාවට ගිහිල්ලා ඇටසැකිල්ල හැදිලා තියෙන්නේ පඨවි ධාතු අධික රූප කලාප වලින්. ආපෝ තේජෝ වායෝ ධාතු නැතුව නෙමෙයි. නමුත් යන්තම් වැඩිපුර තියෙන්නේ පඨවි ධාතු අධික රූප කලාප. එතකොට පඨවි ධාතු අධික රූප කලාප වල යථාර්ථය තමයි ලෝකේව කවදා හරි දවසක නැති වෙලා විනාශ වෙලා යනවා කියන එක. මහා පර්වත පවා පඨවි ධාතුවෙන් හැදිච්ච දවසක දිය වෙලා නැති වෙලා දශම මාත්‍ර මහා මේරු පර්වතයේ පවා දශම මාත්‍රයක් හොයාගන්න බැරුව අතරමක් නැති වෙනවා නම් අපේ මේ ඇටසැකිලි ගැන කවර කතාවද? ආන්නේම විදර්ශනා ඥානයකින් මේක දැන් බලන්න කවදාවත් බලලා තියෙනවද කියලා මෙහෙම. ඒ කියන්නේ ඔයගොල්ලොන්ට ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩිලම නැහැ. ආන්න ওই වගේ දාම තියුණු විදර්ශනාවකින් බලන්න පුළුවන් වෙනවා. යම් කිසි භාවනාවක් වඩද්දී ඔන්න ඔය ධම්මවිචය සම්බොජ්ජංගයට උදව් කරනවා නම් ඝන සංඥාව කඩා ගන්න, සමූහ සංඥාව කඩා ගන්න, මේ කෘත්‍ය ගණය කඩා ගන්න, සන්තති ගණය කඩා ගන්න, මේ සමූහ ප්‍රඥප්තිය කඩා ගන්න, සංස්ථාන ප්‍රඥප්තිය කඩා ගන්න. අන්න ඒක ඊටාම වැඩි යුතු භාවනාවක් කියලා සිහිපත් කරනවා. දැන් තේරෙනවනේ සතිය ධම්මවිචය තුන් දෙකක් කතා කරා. ඊළඟ එක තමයි වීරය කියන එක. දැන් භාවනාවක් කරන්න යනකොට අපිට තියෙන්න ඕන වීරයක්. ඔය වීරය පළවෙනි එක තමයි උපන් අකුසල් ප්‍රහාණය කිරීම. තමන්ගාව යම් අකුසලයක් තියෙනවා නම් තමන්ට හොඳට මේ සංසාරයේ දුක මෙනෙහි කරලා ඒ අකුසලයේ ප්‍රහාණය කරගන්න හැකියාවක් ශක්තියක් තියෙනවා. නූපන් අකුසල් නූපදවාගෙන සිටීම. දැන් ඇති වෙලා නැති අලුත් රාග ද්වේෂමෝ අලුත් උපාදා අලුත් වස්තුන් කෙරෙහි රාග දැන් විතර හිතනවා පිංගුතුල යනකොට පාරේදී දකිනවා කාවාරි. නිකන් රාගයක් ඇති වෙනවා. අන්න ඒ වගේ අලුතෙන් ඇති වෙන අකුසල ධර්ම ඇති නොවන ආකාරයට උපකාරී වෙන භාවනාවක් තමයි ඔය අට්ටික සංඥා වගේ වඩපු කෙනෙක්ට ඉතින් ආය අලුතෙන් මොන ඇටසැකිලි කොයිද උපාදානිය වෙන්නේ? නේ? එහෙම උපාදානිය වෙන්නේ. උපන් කුසල් වැඩි දියුණු කිරීම. නූපන් කුසල් උපදවා ගැනීම. යම්කිසි භාවනාවක් තුළදී මෙතෙක් කාලයක් අපිට නොතිබ්බු ඥානයන් මෙතෙක් කාලයක් ඇති වෙලා නොතිබ්බ විරාගාදී දේවල් උපදින ස්වභාවයක් තියෙන්න ඕනේ. උපන් කුසල් වැඩි දියුණු වෙන භාවනාවක් Taman තුළට එකතු වෙන්න ඕනේ. මොකට කියනවා විරිය සම්බොජ්ජංගය වැඩෙන භාවනාව කියලා. විරිය. ඊළඟ එක ප්‍රීතිය. හතරයි. එතකොට ප්‍රීතියත් එක්ක හතරයි අපිට ඉතුරුයි පස්සද්ධි සමාධි උපේක්ඛා. අමාරුනේ සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා. හතයි. සප්ත බොජ්ජංග. ප්‍රීතිය කියලා කියන්නේ යම් කිසි භාවනාවක් කරනකොට පිංගුතුනි එපා වෙනවා නම් අපි ප්‍රීතිය නැති මොනවා හරි කරනවාද? අනිවාර්යෙන් භාවනාවක් තුළදී පුදුමාකාර ප්‍රීතියක් අපි තුළ ජනනය වෙන්න ඕනේ සිත ඒකට ඡන්දේ උපදින ආකාරයට. ඇත්තටම මගේ පිංගුතුනි ඔගොල්ලෝ භාවනා කරලා තියෙනවද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් ඔබ භාවනා කරලා තියෙනවා නම් භාවනාවක් ඇතුලේ විශේෂයෙන්ම විදර්ශනා කාරණා මනසිකාරය කරද්දී මේ
දැන් ඔය මගේ ස්වාමීන් වහන්සේලා මට නිතර කියන කතාවක් ස්වාමීන් වහන්සේ අනිත් භාවනාවන් වගේ නෙමෙයි විදර්ශනා භාවනා කරද්දී නැගිටින්න හිතෙන්නේ. يعني විදර්ශනා කාරණා Tamanට වැටහෙද්දි විදර්ශනා භාවනාවන් Taman කරනකොට ඒ සතුට ඔස්සේ හිත පින්වතුනි සම්පූර්ණ බැහැගෙන තියෙන. يعني ඒක මර්ජ් වෙලා තියෙන්නේ මෙහෙම කලක. ඒක එකිනෙකට යා වෙලා කිනා බැහැලා තියෙන්නේ. ඒව එකට එකක් සින්ක් වෙලා තියෙන්නේ නැත්තනම කියනවා. ඒ වගේ ප්‍රේතියක් ජනනය වෙන භාවනාවක් අපි ගාව තියෙනවා. ඒකට කියනවා පීති සම්බොජ්ජංගය කියලා. ඇත්තටම ඔය අසුබ භාවනා, අට්ටික සංඥා, මරණ සතියව වඩනකොට ජීවිතේ යථාර්ථය කල්පනා වෙනකොට පුදුම ප්‍රීතියක් ජනනය වෙන්න පටන් ගන්නවා අපේ හිත ඇතුලේ. ඒ ප්‍රීතිය කොච්චරක්ද කියනවා නම් දැන් මේ හිත පින්වතුනි සාමාන්‍යයෙන් හිත නොයෙක් අරමුණු වල දුවපු හිතක් නේ. ඒ නොයෙක් අරමුණු වල දුවපු හිතට මේ එක භාවනා ඉරියව්වකට ගෙනාවට පස්සේ එයාට ඒකෙන් ප්‍රීතියක් ජනනය වුණේ නැත්නම් ඒ හිත ආයි දුවන්නම හොයනවා. ආයි දුවන්නම පටන් ගන්නවා. ඒ නිසා Tamanගේ භාවනාව ඒකාන්තෙන් ප්‍රීති ජනක භාවනාවක් විය යුතුයි කියන එක ඒකාන්ත සත්‍යයක්. ඒක හොඳට මතක තියාගන්න. 4යි. ඊළඟ එක තමයි පස්සද්ධි සම්බොජ්ජංග. පස්සද්ධි කියලා කියන්නේ පින්වතුනි සංසිඳීමට කියන නම. අහලා නැහැ නේද? ඕකේ අභිධර්මයේ පස්සද්ධි කියන එක විග්‍රහ වෙනවා කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියන චෛතසික ධර්ම. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියන චෛතසික ධර්ම දෙක තමයි මේ පස්සද්ධිය කියන සම්බොජ්ජංගයේදී වෙන්නේ. ඇත්තටම චෛතසික ධර්ම දෙකකට මෙතනදී මේ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා එකට කියවෙන්නේ. ඔය චිත්ත පස්සද්ධි කියන්නේ සිතේ සංසිඳීම. කාය පස්සද්ධි කියන්නේ කාය සංසිඳීම නෙමෙයි. මෙතනදී කාය කියලා කියන්නේ චෛතසික ධර්ම වලට. සිතෙත් චෛතසික ධර්ම වලත් සංසිඳීමට කියනවා පස්සද්ධිය කියලා. කාය පස්සද්ධි කිව්වේ චෛතසික ධර්ම, චිත්ත පස්සද්ධි කිව්වේ සිතේ ධර්ම. මේවා සංසිඳෙන්න ඕනේ. කෙනෙක් 1000ටපත් වෙන යම් භාවනාවක් කරද්දී හීට් වෙනවා නම් එයා ඒකෙදි නොසන්සුන් වෙනවා නම්, උද්දච්ච වෙනවා නම් වහවහ මේ භාවනාව නොනා කරන්න ඕනේ. නවත්තන්න ඕනේ. Tamante භාවනාව පීඩාවක් නම් එහෙම පීඩාකාරී භාවනාව ලෝකේ නැහැ. යම් භාවනාවක් ඔන්නෝම Tamanට භාවනාවක් තෝරගන්න. තේරෙනවද මම මේ කියන්නේ? යම් භාවනාවක් කරද්දී Taman තුල සංසිඳීමක් ඇති. සිතේ සංසිඳීමක්. ඒවට බය වෙන්න එපා. චෛතසිකවල සංසිඳීමක් ඇති වෙනවා. ඒකද ඔන්න ඕකයි කියන්නේ කර්මස්ථානාචාර්යවරයෙක්ගෙන් භාවනා ගන්න කියලා. ඇයි? මේ නිකන් ඇහින්ද පොප්කෝර්න් විකුණන අයගෙනුයි ගෝල් ෆේස් එකට ගිහිල්ලායි භාවනා ගන්න යන්න එපා. ඔය නිකන් තමන් ලෝ කරා කියලා මම දැන් ගොඩාක් වෙලාවට දකිනවා එක ලෝයර්ස්ලා පොත් ලියනවා, ડોක්ටර්ස්ලා පොත් ලියනවා. ඕවා හරිම ඩේන්ජර්. ඒ කියන්නේ ඔය ඇත්තටම මේ කල්යාණ මිත්‍ර සේවනීය මම තනියෙන් උපදවා ගන්න එකක් නෙමෙයි. මේක කෙලවර තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේලාට, උන්වහන්සේලාගෙන් පළවෙනි සංගායනාවට, සංගායනාවෙන් දෙවෙනි සංගායනාවට, දෙවෙනි එකකින් තුන්වෙනි එකට, ඒ සංගායනාවෙන් මහින්ද මහරහතන් වහන්සේගේ අතින් ලංකාවට ආපු මහා විහාර වංශික කර්මස්ථානයක් කියලා එකක් තියෙනවානේ. ඒක ඇතුලේ මේ වගේ මේ සාහසික නැහැ. ඇත්ත නුමුත් බලන්නකො මේ එකට එකක් ප්‍රත්‍ය වෙන හැටි. ඕගොල්ලොන්ට භාවනාවක් දෙනවා අහවලා අන්න අර මේ විශේෂඥ වෛද්‍යවරයෙක් භාවනාවක් දෙනවා කියවනම් ඕගොල්ලෝ ඔක්කොලම දුවනවා. දුවලා ගිහිල්ලා කරනවා කාට හරි ඊට පස්සේ. ඉතින් මට ඕවා මතක් වෙනවා කියන්න. ඔළුව කැක්කමක් හැදුනත් හරි එහෙනම් ධානයක් ලැබලා කියලා කියනවා. එහෙම නෑ ඔළුව කැක්කම හැදෙන්නේ ධාන ලැබනකොට. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. කාය කියන්නේ චිත්ත චෛතසික ධර්මයන් සංසිඳෙන්න ඕනේ. අන්න දැක්කට කර්මස්ථානාචාර්යවරයෙක්ගේ වටිනාකම. එතකොට එහෙම භාවනා වඩපු ඔය මාර්ගය දන්න ඒ භාවනාවකදී උපකාර කරන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරගෙන භාවනා කරනවා කියන එක ජීවිතේ ලොකු ලාභයක්. ඒක හැමෝටම උදා වෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඒ ලාභය ඔබට උදා වෙලා තියෙනවා නම් ඔබ වාසනාවන්ත. ඒ ලාභය දැන් හැමෝටම ඔය කට්ටිය මෙතන ඉන්නවනේ පිරිස. දැන් මම මෙතන ඉන්න සමාන අම්මා අක්කා කෙනෙක් දෙන්නෙක් අඳුරනවා. ඔයගොල්ලෝ ඔක්කොම මං එහෙම දන්නේ නැහැ. ඔබට ඇතැම් විට මාත් එක්ක මං කියන මාත් එක්ක නෙමෙයි මං ස්වාමීන් වහන්සේලා ගන්නකො. එහෙම සයිසලත් එක්ක කතා කරන්න ලැබෙන අවස්ථාව සහ කෙනෙකුට කතා කරන්න ලැබෙන අවස්ථාව ඇසුරු කරන්න ලැබෙන මේවා හරිම දුර්ලභයි සාසනෙ.
ඒකයි කිව්වේ කල්යාණ මිත්‍ර සේවනීය කියන එක මාර දුර්ලභයි පින්වත්. සද්ධම්මෝ පරම දුර්ලභෝ. ඒ කල්යාණ මිත්‍රයන් ඇහෙන සද්ධර්මී තාම දුර්ලභයි. පරම කියලා වචනයක් දැම්ම. දුර්ලභංච manussත්ත්ව මනුෂ්‍යාත්මි දුර්ලභයි. බුද්ධුප්පාදෝච දුර්ලභෝ බුද්ධෝත්පාදය දුර්ලභයි. දුර්ලභා කන සම්පatti මේ සන සම්පත්තිය දුර්ලභයි. සද්ධම්මෝ ඒක දුර්ලභෝ නෙමෙයි. පරම දුර්ලභෝ. එනිසා යම්කිසි භාවනාවක් තුලදී අපි තුල 1000ක් ඇති වෙන්න විදිහක්. අපි තුල රත් වීමක් නොසන්සුන්කමක් මුළු ගෙදරම දමල ගහලා යන ස්වභාවයක් ඇති වෙන්න විදිහක් නෑ. මුළු ගෙදරටම මුරණ්ඩු වෙලා බඩු පොලේ ගහන විදිහක් ඇති වෙන්න විදිහක් නෑ. එහෙනම් ඒක භාවනාව වැඩිලා නැතිකම. ඒ ළමයි සංසිඳෙන්න ඕනේ. දැක්කහම මේ වෙනස අපිට පේන්න ඕනේ. මම මේ කියන්නේ ස්පීඩ් එක අඩු කරගන්න කියලා නෙමෙයි. දැන් එහෙමයි කියලා සංසිඳීම පෙන්වන්න ඕනේ කියලා හිතාගෙන පියවර මනින්න එහෙම යන්න එපා. වම් කකුල දකුණු කකුල දැන් වම් කකුල හිමීට එහෙම එපා. ඔයගලන්ගේ ස්පීඩ් එකේ යන්න. ඒ සංවරකම අපිට අනිවාර්යෙන් කෙනෙක්ගේ ඇසුරෙන් ඒ මානසික සංවරය කියන එක දැනෙනවාමයි. එයා කායිකව කොයිතරම් ස්පීඩ් වුණත්, එයාගේ වොකැබ්ලරි එක කොයිතරම් රෆ් වුණත්, එක තද වුණත්, රළු වුණත්, හැබැයි අර සුමට භාවය කියන එක ඒ වාචසික චෛතසික සිතේ සංවර භාවයත් එක්ක හැදිච්ච නිසා ඔබ විශ්වාස කරන්න පින්වතුනි. එහෙම සංසිඳිච්ච හිතක් ඔබට තියෙනවා නම් ඔබට මේ ලෝකයේ දැනෙන ප්‍රමාණය වැඩි. අතන පික් වෙන ඩීටේල්ස් ප්‍රමාණය වැඩි. ලෝකයේ හරියට දැනෙන්න පටන් ගන්නවා. දැන් ඕගොල්ලෝ ඔය නොසන්සුන්කම නිසාමයි හරියට භාවනාවක් කරගන්න බැරි. හරියට ධර්ම කාරණාවක් කිව්වහම මතක හිටින්නේ නැත්තේ. ගාතාවක් කියෝගත්තට මතක හිටින්නේ නැත්තේ. බණක් ඇහුවට මතක හිටින්නේ නැත්තේ. භාවනාවක් කරාට වර්ධනය වෙන්නේ නැත්තේ මොනවා නිසාද? ගොඩාක් ඔය තියෙන නොසන්සුන්කම් නිසා. ඒ නිසා පරිස්සමෙන් ඒව ඇසුරු කරන්න හොඳ භාවනාවකින් තමන්ගේ කය සංසිඳෙන සිත සංසිඳෙන අතරම කයත් සංසිඳෙනවා මේ වගේ කය සංසිඳෙන භාවනාවන් සිදු කර ගන්න. පස්සද්ද ඊළඟට කියනවා සමාධි කියලා. සමාධි කියන්නේ නොඑක් ආකාරයේ නොඑක් තැන්වල පිටුතර මේ ටික හරිය වටිනවා ඔබට. දැන් මේ බොද්ධංග ගැනම පැයක් කියන්නේ ලැබුණා කියන ලොකු දෙයක්. මේ සමාධි කියලා කියන්නේ නොඑක් අත විසිරෙන මේ සිත ඒකාග්‍රතාව කියන චෛතසිකයෙන් එක ආරම්මණයකට ගෙනල්ලා පුදුම ඒකාග්‍රභාවයක් ඇති කරන එක. පිටුතර මේ හිත නොඑක් නානා ආරම්මණයන් ඔස්සේ නිතර දුවන හිතක්. නොඑක් අරමුණු ඔස්සේ නිතර ඇතරම කියන්නේ අර පන්දනං චපලං චිත්තං කියලා චන්දනං නෙමෙයි හරිද? පන්දනං ස්පන්දනය වෙනවා කියලා කිව්වේ. මේ හරියට ගැහෙනවා මේ හිත. නොයෙකුත් අරමුණු වල වැටෙනවා මේ හිත. අඩුම නිදහසේ නිදා ගන්නවත් යන්න දෙන්නේ. ඔගොල්ලෝ බලන්නේ ඇඳට ගිහිල්ලා ඔගොල්ලෝ කල්පනා කරන જાති රැට ඔය වැටිලා කොට්ට දෙකක් තියාගෙන අයියෝ ඉතින් මට වෙච්ච දෙයක් කියලා. අනේ අපොයි අපිට වෙච්ච වියෝයා කියලා කල්පනා කරගෙන ඉන්නවර කිරිහාමි වගේ. කිරියාමි දන්නවා රහත්පණේ කීටි යාගේ ඔළුව මතකයිද කියලා තියෙනවද? යාගේ ඔළුවට වතුරයි කකුලට වතුර වැටෙනා මේ දෙකම සීතල වෙච්ච දවසට මැරෙනවා කියලා. ඒක අම්මා කෙනෙක් ගහන ඉඳුල් වතුර එක. මෙයා ගිහලා වැටිලා අනේ අපොයි මට වෙච්ච වියෝයා කියලා වැටිලා ඉන්නවා. අර ඒ වගේ ඔයගොල්ලොත් කිරියාමිලා වගේ. අද ඉඳන් රැයට ඇඳට ගිහලා කල්පනා කරද්දි කිරියාමිව මතක් කරගන්න. මම මේ හත්පන කැරක්ටරකට පන පොනවා කියලා. හරිද? ඒක ඩබ් කරන එක තමයි ඔයගොල්ලෝ කරන්නේ. ඉතින් ඔන්න ඔය නොඑක් ආකාරයෙන් නිතර විසිරෙන හිත භාවනාවකට ඉඳුවාවත් මොකද කරන්නේ? මිනිස්සු අපිට හැම තිස්සෙම කියන එකක් අපේ අම්මා. හිත විසිරෙනවා. පින්වතුනි හොඳ භාවනාවක් ප්‍රබල කමටහනක් අරගෙන හොඳ තද විදියට පින්වතුනි මගෙත් හිත විසිරුණා. ඔබ දන්නේ නැහැ අපි භාවනා කරපු හැටි බුදු අම්මෝ මේ හිත දුවන තරමක්. ඇයිද ඕගොල්ලෝ ටිකක් වයසයි අපි තරුණ කාලෙනිකින්ද ඒට වැටෙනවා මේට වැටෙනවා අරවා මතක් වෙනවා යාළුවෝ මතක් වෙනවා කරපු වැඩ මතක් වෙනවා පන්සල් මතක් වෙනවා තැඹිලි ගස් මතක් වෙනවා නොයේකුත් දේවල්. හැබැයි ඔයගොල්ලෝ මගෙන් අහනකොට දැන් මගෙන් අහන්න පහවුදුනේ හිත විසිරෙනවා මොකද කරන්න ඕන කියලා. පින්වතුනි අපේ හිත විසිරෙනකොට විසිරෙන කාලේ
අපි කලේ මේ භාවනාවටම හිත යොමු කරන් කොහොම හරි ඉන්නවා කියලා භාවනා අරමුණේ නිතර කර්මස්ථානයේ අභිමුඛකට හිත පිටවා ගන්න. මගේ භාවනා ආරම්භණේ නැවත වීරෙන් හිත පිටවා ගද්දී හිත විසිරෙන එකට මොකක් වුණාද? නැති වුණා. අර ඊයේ මට කෝල් එකක් ආවා. මේ හවුල්ටනේ මට ප්‍රශ්නයක් තියෙනවා. හරි අහන්න. මොකද්ද මම කරන්න ඕනේ විසඳුම? මේ අවුරුදු කාලෙනේ හරියට රතින් හඩ එනකොට භාවනා කරන්න බෑ. මොකද ඉතින් මම මොනා කරන්නද? මොකෝ මම රතින් ටික නවත්තලා දෙන්නේ? ඒ වගේ ඕගලන්ගේ හිත විසිරෙනවා නම් ඒ වගේ මම මොකද්ද කියන්නේ? පව් ඉතින් අහිංසක මිනිස්සෙක් මට කතා මම කියන්නේ ඒතන්ට ඔබ වැටෙන්න එපා. ඒගොල්ලෝ වැටුණාට කමක් නැහැ. හිත විසිරෙනවා නම් කරන්න ඕනි හොඳම දේ තමන් නැවත අර අරමුණට හිත තියාගෙන ඒ ඔස්සේම ඒ මැත්තේම ඒකටම ප්‍රැක්ටිස් කරවුවොත් කාලයක් යයි පළවෙනි දවසේ තප්පරයයි දෙවෙනි දවසේ තප්පර 3ක් පුළුවන් පස්වෙනි දවසේ වෙනකොට තප්පර 10ක් පුළුවන් හත්වෙනි දවසේ වෙනකොට තප්පර 20ක් පුළුවන් 10 වෙනි දවසේ වෙනකොට විනාඩියක් පුළුවන් 15 වෙනි දවසේ වෙනකොට විනාඩිය එකමාරක් පුළුවන් මාස දෙකමාරක් වෙනකොට පැය දෙකමාරක් විතර පුළුවන් අන්නේ එෆර්ට් එක දාන්න මේක එෆර්ට්ලස් කරන්න බෑ වීරියක් නොදා මේ අපි නෙමෙයි මුගලන් හාමුදුරන්ට නිින්ද ගිහිල්ලා වැටුණා කිව්වහම නේද මගේ පින්වතුනි. අපි මේකට අනිවාර්යෙන් යම්කිසි වීරියක් වෙරක් යොදන්න ඕනේ. අන්නේ වීරිය කෙලවර වෙර කෙලවර තමයි අපිට මේ ඒකාග්‍රතාවය කියන එක ලබා ගන්න පුළුවන්. ඔය ඔයගොල්ලෝ දැකලා ඇති අර තවුසෝ එහෙම ගොඩාක් වෙලාවට මෙහෙම භාවනා කරනවා. ඇයි? ඒ මොකද මේ ටච් එක තියෙනවනේ. මේක නිසා හොඳට බලන්න තරහ ගිය වෙලාව වුණත් ඔය ඉස්සර කියලා තියෙනවා මේ ඇඟිලි දෙක මෙහෙම කරලා ටච් කරගත්තට පස්සේ සමහර මේ ඇඟිලි කියනවා. මෙව ටච් කරගත්තට පස්සේ මනස කොතන්ට එනවද? මේකත් එක්ක යා වෙලා තියෙනවා. ඔය ඉස්සර යෝගාවචරයෝ දැන් මෙහෙම කරගෙන භාවනා කර නැත්තු ඉන්නවා. ඒත් මේ ඇඟිලි දෙක සමහරක් අයක මෙහෙම වැදිලා තියෙනවා. අපි වුණත් යම්කිසි අලසකමක් භාවනාවේදී මූලිකම අවස්ථාවන් වලදී එනකොට මෙහෙම කරගෙන කරා නම් පිළිතුරේ සමහරක් කෙර චූට්ටක් මෙහෙම කරලා හිත ආපහු මෙතනට අරගෙන අපේ භාවනාව අපි මහා ලොකු දේවල් නෑනුම් අරින්න කෝපි බොන්න යන්නේ නැහැ. මෙහෙම කළ දෙපාරක් තුන් පාරක් භාවනාව ඇතුළතදී කරාම මම මේ නිකන් මේ බුදුහාමුදුරුවෝ කොයිද කියලා තියෙන්නේ කියලා අහන්න එපා. මම කියන්නේ මේ ඍෂිවරයන්ගේ නම් පැවතගෙන එන ක්‍රමවේදය. යම් කිසි කෙනෙක්ට ওই විදිහට හිත එකඟ කරගන්න පුළුවන් නම් ඒක හරියම වටිනවා. ඉතින් සමාධිය වැඩෙන භාවනාවක් හිත එකඟ වෙන භාවනාවක් Tamanට තියෙන්න ඕනේ. යම් කිසි භාවනාවකදී හිත විසිරෙනවා නම් දැන් ආනාපාන සතිය වගේ එකක් කරනකොට නිතර හිත විසිරෙනවා නම් ඇත්තටම ආනාපාන සති භාවනාව මුට්ට සතිස්සන වදාමි කියලා කියනවා. සිහි මොටායට කියලා නැහැ. නිතර හිත පිට යනවා නම් ඒ භාවනාව නැතරලා සුදුසු භාවනාවක් තෝරගෙන සමාධි ඉන්ද්‍රිය වැඩෙන විදිහට භාවනා කරන්න ඕනේ. ඔන්න 6ක් ඉවරයිනේ. ඊළඟ එක උපේක්ඛා. උපේක්ඛාව කියලා කියන්නේ චෛතසික වශයෙන් ගත්තාම తත්‍ර මජ්ජත්තතා කියන චෛතසිකය. తත්‍ර මජ්ජත්තතාවය කරන්නේ මේ හරියට නිකන් ඒක නිකන් බ්ලෙන්ඩ් එකක් වගේ. හරිද පින්වතුනි? එහෙන් මෙහෙන් වැඩියෙන් එනකොට ගාන්ට අරගෙන අවශ්‍ය ප්‍රමාණයට අවුට්පුට් එකක් දෙන එක තමයි తත්‍ර මජ්ජත්තතාවය කරන්නේ. දැන් යෝගාවචරයේ හිතේ සමාධිය වැඩි නම් වීරිය මදි නම් එයා නිින්ද යන්න පුළුවන් එයාට. එයා අලස භාවයට යනවා. වීරිය වැඩි සමාධිය අඩු නම් එයා උද්දච්ච භාවයට යන කියන්නේ නොසන්සුන් භාවයට යන්න පුළුවන්. අන්න එතකොට తත්‍ර මජ්ජත්තතාවයෙන් තමයි උපේක්ඛාවෙන් තමයි අර දෙක බැලන්ස් කරලා හරියට කියන්නේ ඉන්ද්‍රිය සමභාවයට පත් කරලා සමතාවයෙන් යුක්ත භාවනාවක් හදලා දෙන්න. දැන් තේරෙනව නේද? බලන්න මේ බොජ්ජංග පොතට සීමා වෙච්ච එකක්ද ප්‍රැක්ටිකල් එකක්ද? හරිම ප්‍රැක්ටිකල් නේ. මේවා කා තුල වැඩෙන්න ඕනේද? අපි තුල වැඩි යුතු ධර්මතානේ. ඔන්න ඔය බොජ්ජංග 7 වැඩෙන විදියට යම් කෙනෙක් භාවනාවක් ඇසුරු කරන් ඒ භාවනාව වඩන්න පටන් ගත්තොත් එයාට අර මං කලින්ම කියපු තැනට දැන් එන්න. එයාට බාහිර ලෝකයක් එක්ක නොගැටි Tamanගේ සිත සකස් වෙලා තියෙන නිසා බාහිර කවුරු හරි කෙනෙක් ඇවිස්සීගෙන නටනකොට මෙයාට මෙහෙන් hina යන එක විතරයි වෙන්නේ අතුලාන්තයෙන්. මොකද වෙන්නේ? අනේ ඉතින් විචූරණයක හැටියක් නම් කියලා hina යනවා. අතුලාන්ත සිනහවක්, අතුලාන්ත නිවීමක්, අතුලාන්ත සැනසීමක්. ඔබ මෙන්න මේ වගේ භාවනාවක් කළා මල ගෙදරක යන්න.
අනිත් මිනිස්සු ඔක්කොම අඬනකොට ඔබට හිතෙනවා මේ මොන මලකෝලමක්ද මේ මොන බොරුවක්ද මේ මොන විචූරණයක්ද මේ මිනිස්සු කොච්චර ආත්මාර්ථක අනිත් පැත්තට හිතෙනවා පින්වතුනි. මේ මොන විචූරණයක්ද මේ උන්දලා ඔක්කොලම ආත්මාර්ථකාමීව මේ අඬන්නේ. මැරිච්ච මිනිහා අපායට ගියා කියලා නෙමෙයි අපිව දාලා ගියා කියලා නේද කියලා අනිත් පැත්තට හිතෙන්න පටන් ගන්නවා. අන්න බලන්න. දැන් බාහිර ප්‍රශ්නයක්ද අපිට? ඇති වේවා නැති වේවා සැප වේවා දුක වේවා යසස වේවා අයස වේවා නිന്ദා වේවා ප්‍රශංසා වේවා ලාභ වේවා ඕනෑම තැනකදී අකම්පිතව වාසය කරන්න පුළුවන් මනසක් හදාගැනීමේ ක්‍රමවේදය තමයි යම්කිසි භාවනාවක් ළඟට අරගෙන බොජ්ජංග ධර්මයන් වැඩෙන විදිහට ඒ භාවනාව ඔබට කරන්න පුළුවන් නම් එතනින් ඔබට ඔබේ ඔය හිතේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්කම ලැබෙනවා. මම හිතන්නේ ඔබට තාම කලාතුරකින් අහන්න ලැබෙන දහම් පරයයක් ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වෙච්ච නිසා පිටුතරි මේක අතාරින්න එපා. මේක සජීවීව බහන්න ලැබීමත් ඔබ කරපු භාග්‍යයක්. හරිද? ඒ නිසා මේ කතාව හොඳට ඔළුවේ තියාගෙන මම මෙතනින් එහා ලොකු සල්ලකාරියක් වෙනවා මම මේවා කරනවා අරව කරනවා හાર્ඩ්වෙයාර් එකක් දානවා හීට්ටුවක් දානවා කියලා හිතන්නේ නැතුව මම කොහොම හරි බොජ්ජංග ධර්මයන් හිතේ වර්ධනය වෙන විදිහට භාවනාවක් ඉගෙන ගන්නවා. ඒ භාවනාව අරගෙන මගේ බොජ්ජංග ධර්මයන් ටික බොජ්ජංග බෝධි අංග බෝධියට උපකාරී වෙන අංග බෝධිය කියන්නේ නිවනට උපකාරී වෙන අංග වඩමින් මම මගේ නිර්වාණය සාක්ෂාත් කරගන්න. පින්වතුනි මේ නිර්වාණය දකින්න අවශ්‍ය කරන බෝධි අංග වලට අවශ්‍ය කරන පදනම් දෙකක් තියෙනවා. එකක් මේකට ආසන්නම උපකාරය වෙන්නේ කල්යාණ මිත්‍ර සේවනය. සූර්යයා උදා වෙන්න නිමිත්ත අරුණාලෝකයේ වගේ බොජ්ජංග ධර්මයන් වැඩෙන්න ආසන්න හේතුව නිමිත්ත තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. යමෙක්ට කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවා නම් එයා මේ බොජ්ජංග වල නම් දන්නේ. හැබැයි එයා තුල මොනවද වැඩෙනවද? දන්නේම නැතුව මේ බොජ්ජංග ධර්මයන් වැඩෙන්න පටන් ගන්නවා. මේ බොජ්ජංග ධර්මයන් වඩන්න වෙන භූමිය ප්ලැට්ෆෝම් එක තමයි සීලය. බොජ්ජංග ධර්මයන් කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරේ වැඩෙනකොට ඒක වැඩෙන්නේ සීලයක පිහිටලා නම් අන්න ඒක බෝධියට නිෂ්ක්‍රය වෙන ධර්ම කියලා කියනවා. බොජ්ජංග වලට නිෂ්ක්‍රය ධර්ම දෙකයි කල්යාණ මිත්‍ර සේවනය සහ සීලය කියන එක. ඉතින් මේවා හොඳට අරගෙන වර්ධනය කරගත්තොත් නිර්වාණය කියන එක ඒ තරම් ලොකු ඈතක නෙවෙයි කියන එක මතක තියාගෙන අදිෂ්ඨානයක් ඇති කරගන්න අද දවසේ මේ ශ්‍රවණය කරන්නට යෙදුණු ධර්මපරයය ඔබටත් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වන ඒකාන්ත ධර්මතාවයක් වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. මේ බොහොම වටිනා කියන දහම් පඩුර ඔබත් ශ්‍රවණය කර ලක්වැසිලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් ගෙන කටයුතු කළ මීට වසර 24කට පෙර වියෝ වූ වින්ද්‍යා හේරත් මෙනවියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මේ උතුම් ධර්ම දානි ඇගේ සහෝදරයන් විසින් පාසල් මිතුරයන් විසින් සිදු කරනු ලබයි කියලා සිහිපත් කරලා තියෙනවා. ඇයට මේ ගෝර කටුක සංසාරෙදී උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේටද නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ප්‍රාර්ථනා කරන බොහෝදීකින් උතුම් නිවනින් නිවේවා කියලා සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ උතුම් ධර්ම දානියට සහ සම්බන්ධ වූ දැකබලා සතුටු සංවිධානීය කළ ශ්‍රවණය කළ පින්වත් සෑම සියලු දෙනාටම තම තමන් කලාසේ පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ට කෘතගුණ දන්න පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු කුසලයේ විශේෂයෙන්ම මේ නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ පින්වන්ත මෙනවියට සංසාර ජීවිතේ ඔබ අපි ළඟින් ඉඳලා මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා. සංසාර ජීවිතය සුවපත් වේවා. උතුම් නිවනින් සුවසෙම නිවේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඔබට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩිලා මේ ගොහරතර භයානක සංසාරයේ සසර දුක දැකලා ජීවිතේ නිසරු බව දැකලා ජීවිතෙන් ගත යුතු අර්ථයම මනසිකාර්ය වී ඒ අර්ථයම ගන්න පුළුවන් සියලුම පදනමට සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන්නට වෙර වීරිය වැඩෙන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී වදාළ ශාන්ති පද ලක්ෂණ සංඛ්‍යාත වූ උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වෙන්න මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් කරනවා. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං
ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. රාගක්ඛයෝ නිබ්බානං